පිනතුනි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිවැරදිව මරණ සතිය වඩන්නේ කොහොමද කියන කාරණාව. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ නම් මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 160ට විතර තිබුණා. නමුත් අද කාලේ වෙනකොට සාමාන්‍යයෙන් 100ට වඩා ටිකක් වැඩි කියලා කියන්න පුළුවන්. දල වශයෙන් 100ත් 120ත් අතර වාගේ තමයි මේ කාලේ මිනිස්සුන්ගේ පරමායුෂ තියෙන්නේ. නමුත් අපි එච්චර ජීවත් වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ පහළ වෙච්ච කාලේ වැඩියෙන්ම ජීවත් වෙච්ච කෙනා කවුද කියන කාරණාව පිළිබඳවත් අපි සාකච්ඡා කළා. ඒ තමයි බක්කුල මහරහතන් වහන්සේ. අවුරුදු 160ක්. ඊට වඩා ජීවත් වුණ කෙනෙක් පිළිබඳව සඳහනක් නැහැ. දිවස්ලාභීන් අතර අගතනතුර ලබාපු අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් ආයු වළඳලා තියෙනවා. සබ්බකාමී මහරහතන් වහන්සේ අවුරුදු 140ක් ආයු වළඳලා තියෙනවා. බ්‍රහ්මායු බ්‍රාහ්මණය විශාකා මහ උපාසිකාව වගේ මේ මහ පුණ්‍යවන්තයෝ අවුරුදු 120ක් විතර ආයු වළඳලා තියෙනවා. නමුත් අපේ බුදුරජාණන් වහන්සේගේ ආයුෂයත් මේ ආයුෂයට අපි සමාන කරන්න ගියොත් ඒක භාග්‍යතුන් වහන්සේගේ අපරිමිත පුණ්‍ය ශක්තියටත් අනන්ත මහ ගුණයටත් අපි කළ නිගාවක් බවට පත් වෙනවා. එනම් බුදුරජාණන් වහන්සේගේ ආයුෂ කොච්චරක් වෙනවද? සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ ආයුෂ සමහර අය කතා කරන්නේ අවුරුදු 120ක් විතර කියලා. භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ අවුරුදු 80යි. 120කට බුදුරජාණන් වහන්සේගේ ආයුෂ කොහොමවත් පින්නතුනි සීමා වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමකට මහා කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන්. මේ මහා කල්පය කියන කාරණාව තමයි ආයුෂ් කල්පය කියන කාරණාව බවට පත් කරගෙන තියෙන්නේ. ඒ නිසා වැඩ ඉන්නවා නම් උපරිමයේ ආයුෂ් කල්පයයි කියලා කියන්නේ. මොකද සමහර අය 160ක් භාග්‍යතුන් වහන්සේ පහළ වෙච්ච කාලේ ආයුෂ තිබුණා කියන කාරණාව පිළිගන්නෙත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේත් උපරිමයේ වැඩ හිටියා නම් 120ක් විතර වැඩ ඉන්නවා කියලා තමයි සඳහන් කරන්නේ. නමුත් පින්නතේ අපේ ධර්මයේ ඊට වඩා කරුණු මනාව පැහැදිලි කරලා දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේට විතරක් නෙමෙයි සතර ඊර්ධිපාද වඩලා තියෙන මහරහතන් වහන්සේලාටත් අවශ්‍ය නම් අසංඛ්‍ය ආයුෂ භුක්ති විඳින්න පුළුවන් කියලා. එහෙම නැත්නම් මහා කල්පයක් වැඩ ඉන්න පුළුවන් කියලා. ඒ කාරණාව විශේෂයෙන් සිහිපත් කරනවා අපේ බුදුරජාණන් වහන්සේ වගේම මේ ලෝකේ පහළ වෙන සියලුම බෝසත්වරු පහළ වෙන්නේ මෙත්තා පූර්වභාග සෝමනස්ස සහගත අසංකාරික ගුණයේ සංප්‍රයුක්ත විපාක සිතකින් මනුලව උපදින නිසා. මේ අන්තිම ජීවිතයේදී මනුෂ්‍ය වර්ෂ අසංඛ්‍යයක් ආයු වළඳන්න පුළුවන් කියලා. ඒක සෑම බුදුරජාණන් වහන්සේ නමකටම සාධාරණයි. ඒ උන්වහන්සේලා සංසාරේ පුරාගත්ත අපරිමිත පුණ්‍ය ශක්තිය නිසා සියලුම බෝසත්වරු අසංඛ්‍ය ආයුෂ්කයි කියලා සඳහන් කරලා තියෙන්නේ දීඝනිකායේ මහා පදාන සූත්‍ර අට කතාවේ. ඒ නිසා ධර්මයේ සඳහන් වෙන නිසා අපිට මේ කාරණාව කොහොමත් සැක නැහැ පිළිගන්න වෙන්නේ අපේ ධර්ම ග්‍රන්ථවල තියෙන කාරණාව. බුදුරජාණන් වහන්සේ ආයු ක්ෂය වෙලා පිරිනිවන් පෑවනම් වර්ෂ අසංඛ්‍යයක්වත් වැඩ ඉඳලා තමයි භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන්න වෙන්නේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණය ආයුක්ඛය මරණය කියන තැනට අයිති වෙන්නේ නැහැ. ආයු ක්ෂය වෙලා නෙමෙයි පිරිනිවන් පාලා තියෙන්නේ. නමුත් සමහර අය කියන්නේ ආයුෂ් කල්පය. එහෙම නැත්නම් ජීවත් වෙලා වැඩ ඉන්න කාලය ආයුෂ් කල්පයේ බව. ඒ වැඩ හිටපු කාලය තමයි මේ ආයුෂ් කල්පය කියලා කියන්නේ.
මොකද ධර්මයේ සඳහන් කරනවා කෙටියෙන් කප්පන්ති ආයු කප්පන් කියලා. මේ කෙටියෙන් සඳහන් කරලා තියෙන කාරණාව තමයි එහෙම තීරණයකට මේ අය එළඹිලා තියෙන්නේ. නමුත් ඒක කෙටි ප්‍රකාශයක්. අට කතාවේ ඊට වඩා ඒ පිළිබඳව දීර්ඝ විස්තර තියෙනවා. පින්නතුනි මේ මතයට මහාසීව මහරහතන් වහන්සේ තර්කයක් ඉදිරිපත් කරනවා. බුදුරජාණන් වහන්සේට සියලු රෝගාබාධ මැඩගෙන මාස 10ක් වැඩ ඉන්න පුළුවන් නම් භාග්‍යවතුන් වහන්සේට ඇතිවෙච්ච අතිසාර රෝගය, ඒ රෝගේ භාග්‍යවතුන් වහන්සේ මාස 10ක් අධිෂ්ඨාන කරලා මැඩපවත්ත ගත්තා. නැවත චුන්ද්‍ර කර්මාර පුත්‍රයාගේ දානේ වැළඳුවාට පස්සේ තමයි ඒ රෝගේ උත්සන්න වෙන්නේ. මේ දානේ නිසා උත්සන්න වෙනව නෙමෙයි, භාග්‍යවතුන් වහන්සේගේ අධිෂ්ඨාන කාලය එතනින් ඉවර වෙන නිසා. සියලු රෝග භාග්‍යවතුන් වහන්සේට අධිෂ්ඨාන කරලා මාස 10ක් නවත්තන්න පුළුවන් නම් මේ රෝගේ උත්සන්න වෙච්ච වෙලාවේ ආයෙත් අධිෂ්ඨාන කරලා ඕන නම් මාස 10කට නවත්තන්න පුළුවන්. එහෙම මාස 10න් 10ට නැවැත්තුවත් භාග්‍යවතුන් වහන්සේට මහා කල්පයක් නමුත් ආයු වළඳන්න පුළුවන් නේද කියන කාරණාව මහසීව මහරහතන් වහන්සේ මෙතන පැහැදිලි කරනවා. එමුණ පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ 이르දි බලය අපි කවුරුවත් අව탁සීරු කරන්න හොඳ නැහැ. මොකද භාග්‍යවතුන් වහන්සේට තියෙන හැකියාව, භාග්‍යවතුන් වහන්සේගේ ශක්තිය මේ ලෝකේ අපිට නෙමෙයි දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මාරයෙකුටවත් ප්‍රමාණ කරන්න පුළුවන් කමක් නැහැ. සීමා කරන්න පුළුවන් කමක් නැහැ. අපි එහෙම කරන්න හොඳත් නැහැ. රහතන් වහන්සේලාටත් අවුරුදු 1000ක් තරම් දුරට පවතින්න අධිෂ්ඨාන කරන්න පුළුවන් නම් යම් යම් දේවල් භාග්‍යවතුන් වහන්සේට තමන් වහන්සේගේ ආයුෂය අවශ්‍ය නම් අධිෂ්ඨාන කරන්න කොහොමත් බැරිකමක් නැහැ. දැන් රහතන් වහන්සේලා අවුරුදු 100 ගණන් පවතින්න 이르දි දක්වලා තියෙනවා. ඒ කොයි වගේ තැන්වලද? මෙතන මහසෑය ඇතුලේ ධාතුන් වහන්සේලා නිදහම් කරලා ඒ කටයුතු ඉවර කළාට පස්සේ රහතන් වහන්සේලාගේ අධිෂ්ඨානය නිසා එදා දැල්ලපු පහන් තාමත් ඒ විදිහටම දැල් වෙනවා කියලා සඳහන් කරන්නේ. එදා පූජා කරපු මල් තාමත් මල් මත ඉහපු පිනිදියවත් වේලෙන්නේ නැතුව ඒ විදිහටම නැවුම්ම සුවඳ හැම තියෙන බවයි සඳහන් වෙන්නේ. වනාපු සුවඳ වැලි තාමත් ඒ විදිහටම සුවඳ හමනවා. එතකොට මේ කරුණු අපි කොහෙන්ද දන්නේ? අපේ පැරණි පොත්පත්වල ඒ කාරණාව සඳහන් කරලා තියෙනවා. මේ තමයි රහතන් වහන්සේලාගේ අධිෂ්ඨාන ශක්තිය. නැත්තම් සමහර කෙනෙකුට තව නොයෙක් තර්ක විතර්ක ගොනු කරන්න පුළුවන්. වායුව ඇතුලේ රැඳෙන්නේ නැතුව කොහොමද පහන් දැල්ුනේ? තර්ක ගොඩනගන්න පුළුවන්. ඒ සියලු තර්ක අභිභවනය කරලා තියෙන්නේ සංසාරයෙන් එතර ගියපු සව් කෙලෙස් නැසපු මහ පුණ්‍යවන්ත උත්තමයන් වහන්සේලාගේ අධිෂ්ඨානය. එතකොට කවුද මේක දැක්කේ කියලා කවුරු හරි අහුවොත් පින්නතේ අපි නොදැක්කා වුණාට අපේ රටේ රජකම් කරපු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් කටයුතු කරපු අපේ බාතිකාභය මහරජුරු මේ කාරණාව දැක්ක බව සඳහන් කරනවා. මොකද රජුරු එක අවස්ථාවක උපවාසයක් කළානේ. මට මහසෑය ඇතුළට ගෙනහිල්ලා භාග්‍යවතුන් වහන්සේ දකින්න දුන්නේ නැත්නම් මම මේ මළුවේ මැරෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවක් තිබුණ කෙනෙක්. ඔය මුළු මහසෑයම සමම්පිච්ච මල් වලින් වහපු කෙනෙක් තමයි බාතිකාභය රජුරු කියලා කියන්නේ. අපිට කරන්න තියා හිතන්නවත් බෑ මේ සෑය අතුරු සිදුරු නැතුව කොත් කැරල් ඉඳලා පල්ලහැට එනකම්ම පිච්ච මල් වලින් වහන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වගේ මහ පූජාවල් කරලා තමයි අදිෂ්ඨාන කළේ මට භාග්‍යතුන් වහන්සේ දකින්න ඕනේ කියලා. එහෙම නැති වුණොත් මම මැරෙනවා කියලා තීරණය කළේ. ඒ රජුරු කීප දවසක් උපවාසයේ හිටියා. මහ රහතන් වහන්සේලා අදිෂ්ඨාන කරලා බැලුවා හැබෑවටම රජුරු හැබෑම උපවාසයක්ද කරන්නේ? හැබෑවටම රජුරු මැරෙනවමයි එක ගියේ නැත්තම්. ඊට පස්සේ තමයි රහතන් වහන්සේලා රජුරු ඇතුළට එක් යන්නේ.
රජුරු ඇතුළ බලලා ඇවිල්ලා ඇතුළේ තිබුණ දේවල් මිනිස්සුන්ට දැක ගන්න නොලැබෙන නිසා තමන්ගේ රාජ්‍යයේ නිර්මාණය කෙරෙව්වා කියලා සඳහන් කරනවා. මිනිස්සුන්ට දැක බලා ගන්න මහසෑය ඇතුළ මෙන්න මෙහෙමයි කියලා. ඉතින් එහෙනම් බාතිකාබේ රජුරු මේ කාරණාව දැක්කා. ඊළඟට පින්නතුනි අපේ අජාසත්ත මහ රජුරු අපේ භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ද්‍රෝණ 7ක් විශේෂයෙන් ධාතුන් වහන්සේලා ඉතුරු වෙනවා. ද්‍රෝණ ගණනාවක් ධාතුන් වහන්සේලා ඉතුරු වෙනවා. මේ ධාතුන් වහන්සේලා නැවත එකතු කරලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වෙනම පූජා පැවැත්තුවා. එකතු කෙරුවා කියලා සඳහන් කරන්නේ ධාතුන් වහන්සේලා බෙදලා දුන්න භාග්‍යතුන් වහන්සේගේ ආදාහන පූජාවේ පස්සේ. නමුත් සඳහන් කරනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ ප්‍රදේශවලට පුද පූජා පවත්වන්න අවශ්‍ය ධාතුන් වහන්සේලා ප්‍රමාණය ඉතුරු කරලා නැවත සියලුම ධාතුන් වහන්සේලා එකතු කළා කියලා. එකතු කරලා එක තැනක තියාගෙන පූජා පවත්වනවා. අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් එක තැන තියාගෙන පූජා පැවැත්වුවා. මෙහෙම පූජා පවත්වනකොට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ එක දවසක් ඇවිල්ලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට සඳහන් කළා ස්වාමීනි අපි මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරමුද කියලා. රහතන් වහන්සේ ඇහුවා ඇයි ඒ කියලා. ඒ වෙලාවේ සඳහන් කළා ස්වාමීනි අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් මිත්‍යා දෘෂ්ටිකව අවීචයටමයි ගියේ. ඒ හින්දා වුන්ට අනුකම්පා කරලා අපි ධාතුන් වහන්සේලා තැන්පත් කරමු කියලා. ඇයි මේ මිත්‍යා දෘෂ්ටිකව අවීචයට ගියා කියලා කියන්නේ? ධාතුන් වහන්සේලාට මේ විදිහට පුද පූජා පවත්වනකොට ඒකට අකමැති අය නිරන්තරයෙන් චෝදනා කළා. දොස් කීවා. ඒ දොස් කියපු චෝදනා කරපු හැමෝම අවීචියෙම ඉපදුනා කියලා කියන්නේ. පින්නතේ තව යන්න අපායවල් 7ක් තියෙනවා. පොසුපත් නිරේවල් 128ක් තියෙනවා. ඒ කොහාටවත් නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ හැමෝම ගිහිල්ලා තියෙන්නේ මහ නිරේටමයි. ධාතුන් වහන්සේට පුද පූජා පවත්වනවට චෝදනා කරපු නිසා. එහෙනම් ඒ කාරණාව එදා වගේම තමයි අදත්. ඒ හින්දා මේ අයට අනුකම්පා කරලා ධාතුන් වහන්සේලා තැන්පත් කරමු කියලා කියන්නේ. ඒ ප්‍රකාශයට අවනත වෙලා අජාසත්ත මහ රජුරු මහරහතන් වහන්සේගේ උපදෙස් ඇතුව මේ මහ පොළොව යට සුවිසල් මාලිගාවක් හදලා මේ ධාතුන් වහන්සේලා මහ පොළොව යට තැන්පත් කරනවා. තැන්පත් කරලා ඊට උඩින් චෛත්‍යයක් හැදුවා. කළු ගල් වලින්. දඹදිව වන්දනා කරන්න ගියහම අපි එක ස්ථානයක් දකිනවා නටබුන් තමයි තියෙන්නේ අද වාලකණ්ඨක චෛත්‍ය තිබුණ තැන කියලා. මෙතන තමයි මේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ තැන හැටියට හැඳින්වෙන්නේ. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 200ක් විතර ඉක්මුණහම තමයි ධර්මාශෝක රජුරු පහළ වෙන්නේ. ධර්මාශෝක මහරජුරු තමයි නැවත මේ ධාතුන් වහන්සේලා ගොඩගන්නේ. ඉතින් රජුරු 84000ක් විහෙර විහාර හැදුවා. තැන්පත් කරන්න ධාතුන් වහන්සේලා හොයනකොට තමයි රජුරවන්ට මේ පිළිබඳව ආරංචියක් ලැබෙන්නේ තවත් ස්වාමින් වහන්සේ නමකගෙන්. ඉතින් රජුරු මේ ස්ථානයට ගිහිලා චෛත්‍ය ධාතුන් වහන්සේලා තිබුණේ නැති නිසා නැවත මහ පොළොව හාරනකොට අර ස්වාමීන් වහන්සේ ස්ථිරව කියනවා මෙතන ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ඕන කියලා. ඒ හාරනකොට රජුරවන්ට හම්බ වෙනවා දොරක්. මාලිගාවක දොරක්. නමුත් ඒ දොර අරින්න බෑ. ජම්බුද්දීපේ මහරජුරවන්ටවත් එදා තිබිච්ච කුමන ශිල්පයක් පාවිච්චි කරලවත් මේ දොර අරින්න බැරුව යනවා. රජුරවන්ට ඕන තරම් ඉංජිනේරුවරු ඉන්න ඇති. ඒ හැමෝම මේ පිළිබඳව පරීක්ෂා කරන්න ඇති. කාටවත් බැරුව ගියා. ඒ වෙලාවේ තමයි විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා. මෙතන පින්නතේ එන්නේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා.
ඇවිල්ලා රජුරවන්ට කතා කරලා අහන්නේ මහරජා අපි මේ දොර ඇරලා දෙන්නද කියලා. හොඳයි පුත්‍රයාණෙනි එහෙනම් මට දොර ඇරලා දෙන්න කියලා රජුරු සඳහන් කරනවා. මොකද මේ දේශනා මේ කාරණාව කලින් සිහිපත් කරපු වෙලාවක මම අතිනුත් කියවිලා තිබුණා මෙතෙන්ට ආවේ මාතලි දිව්‍ය පුත්‍රයා කියලා. මාතලි දිව්‍ය පුත්‍රයා නෙමෙයි විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාම කියලා නැවත වතාවක් ඒක නිවැරදි කරන්න ඕනේ. ඉතින් සඳහන් කරනවා ඒ වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයන්ගේ අණෙන් තමයි එන්නේ. මොකද ධර්මාශෝක රජුරවන්ට අනුග්‍රහ කරන්න. ධර්මාශෝක රජුරෝ කියලා කියන්නේ මහා බල පරාක්‍රමයක් තියෙන කෙනෙක්. පසේ බුදුරජාණන් වහන්සේට දන් දීලා ඒ කාලේ ප්‍රාර්ථනාවක් කරනකොට පෙර භවයක ප්‍රාර්ථනා කළේ මට යටින් යදුනක බලය පතුරවන්න පුළුවන් වෙන්න ඕනේ මහ පොළොව යටට. උඩටත් ඒ විදිහට බලය පතුරවන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරහට සීමාවක් නැති වෙන්න ඕනේ. ඒ ප්‍රාර්ථනාව. ඒ නිසා යටින් නාගලෝකයට යනකම් අවනතයි. උඩින් දෙවියෝ යක්ෂයෝ සියලු දෙනාම අවනතයි. ඒ නිසා රජුරවන්ට විශේෂයෙන් දෙවිවරු සුවිශේෂ අනුග්‍රහයන් දැක්වුවා. මොකද මේ සම්මා සම්බුද්ධ ශාසනය නැවත වතාවක් උපද්දවන්න පුළුවන් ජීවමාන කරවන්න පුළුවන් මහ පුණ්‍යවන්තයෙක් තමයි මේ පහළ වෙලා තියෙන්නේ. අදත් පින්නතුනි ඔබත් මමත් බණ කියන්නෙත් බණ අහන්නෙත් ධර්මාශෝක මහරජුරුවන්ගේ මේ වෑයම නිසා. රටවල් ගණනාවක් බෞද්ධයින් බවට පත් කළේ මේ මහරජුරුවන්ගේ වෑයම නිසා. සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්න කොයි තරම් දේවල් කළාද දෙවියෝ කොයි තරම් අනුග්‍රහ කළාද ඒ දේවල් කරන්න. ආන්ගේ හින්දා විශේෂයෙන් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ අනුග්‍රහයෙන් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා මෙතෙන්ට ඇවිල්ලා දුන්නකුයි ඊතලයකුයි අරගෙන දුනුදිය මුදා හැරියා කියලා සඳහන් කරනවා අර දොරේ එක ඇණයකට. ඒත් එක්කම මුළු දොරම ඇරුණා කියලා සඳහන් කරන්නේ. රජුරෝ දොර ඇරුණාට පස්සේ බොහොම ප්‍රීතියෙන් ඇතුළට ගියා. ඇතුළේ ඇවිදගෙන යනකොට රංග රිදී මුතු මැණික් ගොඩවල් ගහලා තියෙනවා. එතන හසුන් පතක් තිබුණා කියලා සඳහන් කරනවා. අනාගතයේ පහළ වෙන දුප්පත් රජවරු මෙතනින් එහාට යන්න එපා. අවශ්‍ය නම් ඇති තරම් මේ රංග රිදී අරගෙන ආපහු යන්න කියලා. ඉතින් ධර්මාශෝක රජුරවන්ට බොහොම දුක හිතෙනවා. දීප චක්‍රවර්ති මුළු ජම්බුද්වීපයේ අධිපතියා මං වාගේ රජෙකුටත් දුප්පත් කීවද කියලා. නමුත් තව ටිකක් රජුරෝ ඉස්සරහට යනකොට තව හසුන් පතක් ලියලා තියෙනවා. රම් පතක තමයි ලියලා තියෙන්නේ. ඒකේ ලියලා තියෙනවා අනාගතයේ පහළ වෙන පියදාස නම් කුමාරයෙක්. මේ ධාතුන් වහන්සේලා මෙතනින් අරගෙන ලෝක සත්වයාගේ නිවන් දොර අරිමින් ආපහු පුද පූජා පවත්වන්න විහෙර විහාරවල තැන්පත් කරනවා කියලා. ඉතින් ඒක දැක්කහම නම් ධර්මාශෝක රජුරවන්ට මහ විශාල සතුටක් ඇති වුණා කියලා සඳහන් කරන්නේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මම දැක්කා. දිත්තේබෝ අයේන මහා කස්සපත්තේරේන ආර්ය වූ මහා කාශ්‍යපයන් වහන්සේ විසින් මා දක්නා ලදී. එහෙනම් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මම දැක්කා. ඒකයි මම ගැන කියලා හසුන ලියලා තියෙන්නේ. කියලා ගොඩක් සතුටටපත් වෙලා තමයි ඇතුළට යන්නේ. එතකොට මේ අනාගතයේ පහළ වෙන දුප්පත් රජවරු ඇයි මෙතන මේ දුප්පත් කියලා කියන්නේ? මෙතන පින්නතේ විශේෂයෙන් දුප්පත් කියලා කියන්නේ ගුණ ධර්ම හීන නිසා. ගුණ ධර්ම නැති අය බුදුරජාණන් වහන්සේ ළඟට ගියොත් භාග්‍යතුන් වහන්සේ ඉන්න තැනින් වැඩම කරයි. ගුණ නැති අය ළඟ සිල් නැති අය ළඟ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න එකක් නෑ කියලා කියන්නේ. ගුණයෙන් හීනයි. සීලෙන් දුප්පත්. ඒකයි අනාගතයේ පහළ වෙන දුප්පත් රජවරු කියලා කියන්නේ. ඉතින් මෙතනත් මහරහතන් වහන්සේලා අදිෂ්ඨාන කරලා තිබිච්ච හැටියට රජුරු ඇතුළට යනකොට තාම පහන් දැල් වෙනවා. මාලා මා මිලායන්තු මේ මල් නොමැල වේවා. රහතන් වහන්සේලා අදිෂ්ඨාන කරලා තියෙන්නේ. මේ පහන් ඒ විදිහටම දැල් වේවා. මේ සුවඳ මේ විදිහටම හමත්වා. තාම ඒ වගේ කිසි වෙනසක් නෑ ඒ වෙනකොට.
එහෙනම් රහතන් වහන්සේලාට එච්චර අධිෂ්ඨාන කරන්න පුළුවන්. රහතන් වහන්සේලාට එහෙම අධිෂ්ඨාන කරන්න පුළුවන් නම් පින්නතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේට තමන්ගේ ආයුෂය අධිෂ්ඨාන කරන්න බෑ කියලා කෙනෙක් කියනවා නම් ඒක විහිළුවක්. මොකද අපිට තේරෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ කවුද කියලා. අන්න ඒ නිසා විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේගේ ආයුෂය මෙච්චරයි කියලා අපිට සීමාවක් දක්වන්න කොහොමවත් බෑ කියන කාරණාවයි සඳහන් කරන්නේ. වර්තමානයේ වුණත් ඇතැම් ඍෂිවරුත් ජීවත් වෙනවා. අවුරුදු 100,000 ගණන්. අපිට වර්තමානයේත් අහන්න ලැබෙනවා අවුරුදු 2-3000 ජීවත් වෙන ඍෂිවරු හිමාලයේ එහෙම ඉන්නවා කියලා. ඒ සතර ඉරිදිපාද වඩලා නෙමෙයිනේ. එහෙනම් ඉරිදිපාද වඩාපු නැති කෙනෙකුට එහෙම ඉන්න පුළුවන් නම් ඉරිදිපාද වඩාපු උත්තමයන්ට කොහොම ඉන්න බැරිද කියන කාරණාව පින්නතුනි විශේෂයෙන් අපිට වැටහෙන්න ඕනේ. සරියුත් මහරහතන් වහන්සේ වගේ මහා ශ්‍රාවකයන් වහන්සේලාටත් අවශ්‍ය නම් මහා කල්පයක් වැඩ ඉන්න පුළුවන් කියන කාරණාව අපි මුලින් සිහිපත් කරන්න යෙදුණා. ඊළඟට පින්නතුනි මෙතන සඳහන් කරන්නේ මරණයට තියෙන කැමැත්තත් අතහැරලා උපේක්ෂාවෙන් අනුකම්පාව පිණිස අන්‍යයන්ට පින් රැස් කරවමින් සිව්පසයේ පිළිගනිමින් මේ මහරහතන් වහන්සේලා නිවනට වඩින්න කලබලයක් නැතිව ඉන්නවා කියලා. තමන් වහන්සේලාගේ ආයුෂ උන්වහන්සේලා ඒ විදිහටම භුක්ති විඳිනවා. කොච්චර කල් පාරමිතා පිරුවද රහත් වෙන්නේ? 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ මහා කල්ප ලක්ෂයක් පාරමිතා පුරන්න ඕනේ. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වෙන්නේ මහා කල්ප අසංකේයකුත් ලක්ෂයක් පාරමිතා පුරන්න ඕනේ. කොයි තරම් දීර්ඝ කාලයක් පාරමිතා පිරුවද? එයි මේ පාරමිතා පිරුවේ සංසාරයෙන් එතරට යන්න, නිවනට යන්න. දැන් උන්වහන්සේලා රහත් වුණා. දැන් කිසිම තණ්හාවක්, ලෝභකමක්, බැඳීමක්, ඇල්මක් කොතනවත් නැහැ. නිවන සියල්ලට වඩා සැපයි කියලා ධර්මයේ සඳහන් කළේ. දැන් එහෙනම් නිවන් දොර අරගන්න උන්වහන්සේලා සුදුසුම තැන ඉන්නේ. රහත් වෙලා. එහෙනම් මෙච්චර කල් අපි පාරමිතා පිරුවේ මෙතෙන්ට යන්නයි ඉක්මනට යමු කියලා උන්වහන්සේලා නිවනට යන්න හදිස්සි වුණාද මරණයට? එහෙම වුණේ නැහැ. ස්වාභාවිකවම තමන්ගේ ආයුෂ ඉවර වෙනකන් වැඩ හිටියා. අපි කියමු අපි ආහාරයක් හදාගත්ත රසට කියලා. ඊළඟට බොහොම හදිස්සියේ ඒක අනුභව කරන්න. අපි වෙන තැනකට යන්න වෙන ගමනක් පිටත් වුණා විශේෂ තැනකට යන්න. තැනට ආවා. ඇතුළට යන්න ගේට්ටුව වරිනකන් තියෙන පුදුම හදිස්සියක්. ඇතුළේ තියෙන දේවල් දැක බලා ගන්න තියෙන පුදුම හදිස්සියක්. එහෙනම් රහත් වෙච්ච මේ උත්තමයන් වහන්සේලාට නිවනට යන්න පුදුම හදිස්සියක් තියෙන්න ඉපේ. ඒ හදිස්සියක් නෑ කියලා සඳහන් කරන්නේ. ඒ සඳහාවත් ලෝභකමක් තණ්හාවක් නැහැ. ස්වාභාවිකවම තමන්ගේ මරණය තමන් හොයාගෙන එනකන් වැඩ ඉන්නවා. ඇයි? ඔබට අපිට අනුකම්පාව හින්දා. ඒ නිසා අපේ සිව්පසේ වළඳ වැඩ ඉන්නවා. රහත් වෙච්ච හැම උත්තමයන් වහන්සේ නමක්ම ඒ රහත් බවත් එක්කම පිරිනිවන් පෑවා. එහෙමනම් පින්වතුනි අපි කාට දන් දීලාද මහ පිංකම් කරගන්නේ? කාට උපස්ථාන කරලාද මහ පිංකම් කරගන්නේ? ආන් ඒකයි සඳහන් කරන්නේ මේ ඊ타ත්ම උපේක්ෂාවෙන් ලෝක සත්වයාට අනුකම්පාව පිණිස අන්‍යයන්ට පින් රැස් කරවමින් සිව්පසේ පිළිගනිමින් මේ මහරහතන් වහන්සේලා නිවනට වඩින්න කලබලයක් නැතුව වැඩ ඉන්නවා කියලා. තමන්ගේ මරණය තමන් සොයාගෙන එනකල්. ස්වාභාවිකව මරණය එනතුරු තමයි මේ බලාගෙන ඉන්නේ. එහෙනම් ජීවිතේවත් මරණයවත් උන්වහන්සේලා ප්‍රාර්ථනා කළේ නැහැ. තව දීර්ඝ කාලයක් මට වැඩ ඉන්න ඕනේ කියලා ප්‍රාර්ථනාවක් තිබුණෙත් නැහැ. ඉක්මනට පිරිනිවන් පාන්න ඕනේ කියලා ප්‍රාර්ථනාවකුත් නැහැ. ස්වභාවයෙන්ම ආයුෂ ඉවර වෙලා යනකම් වැඩ හිටියා. සරියුත් මහරහතන් වහන්සේ මේ කාරණාව පින්නතුනි දේශනා කරනවා නාබි නන්දාමි මරණං නාබි නන්දාමි ජීවිතං කාලංච පටිකංකාමි සම්පජානෝ පතිස්සති.
සැරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රකාශය. හැබැයි මේ ප්‍රකාශය තව මහරහතන් වහන්සේලා බොහෝ දෙනා කරලා තියෙනවා. පොත්පත්වල මේ ප්‍රකාශය දකිනකොට අහවල් රහතන් වහන්සේ කියලා ලියලා තියෙන්න පුළුවන්. එතන සැරියුත් මහරහතන් වහන්සේගේ නම නැති වෙන්න පුළුවන්. එතකොට ආපහු සැරයක් කාරණාව වරද්ද ගන්න පුළුවන්. අහවල් ධර්ම දේශනාවේදී අපි අහුවේ මේක සැරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රකාශයක් කියලා. නමුත් මේ පොතේ ලියලා තියෙන වෙන රහතන් වහන්සේ නමකගේ නම. මේ ගාථාව මහරහතන් වහන්සේලා විශාල පිරිසක් ඒ අවස්ථාවන් වල දේශනා කරපු ගාථාවක්. ඒ හින්දා පොත්පත්වල ලියනකොට ඒ නම් ටික එතන තියෙන්න පුළුවන්. මේ විදිහට ගාථා ගණනාවකින්ම සැරියුත් මහරහතන් වහන්සේ අල්පේච්ඡ බව ප්‍රකාශ කරලා තියෙනවා. මේ උපේක්ෂාවෙන් වැඩ ඉඳීම පිළිබඳව. මෙන්න මේ ආයුෂයේ ක්ෂය වීමෙන් වන මරණයට තමයි ආයුක්ඛය මරණය කියලා කියන්නේ. ස්වභාවයෙන්ම ආයුෂය ඉවර වෙලා මරණයටපත් වෙනවා. ඒකට කියන්නේ ආයුක්ඛය මරණය කියලා. ඒ කාලවල තියෙන ආයුෂයේ ක්ෂය වීමෙන් වෙන මරණය මනුස්ස ලෝකේ වුණත් ඒ කාලවලට ආයුෂය වෙනස් වෙනවා. එහෙනම් ඒ කාලවල තියෙන ආයුෂයේ ක්ෂය වීම නිසා වන මරණය විශේෂයෙන් සඳහන් කරනවා අසංඛ්‍ය මනුස්සයන්ටත් පින්නතුනි අසංඛ්‍යයට ආයුෂ තිබ්බා කියලා. අපේ ධර්මයේ සඳහන් වෙනවනේ. දැන් මේ කාලේ දිව්‍ය ලෝකවල ආයුෂ වැඩි. මනුස්ස ලෝකෙත් තියෙන්නේ ඊටාම ස්වල්ප ආයුෂයක්. හැබැයි සමහර කාල තිබිලා තියෙනවා 6 වෙනි දිව්‍ය තලයටත් වඩා මනුස්ස ලෝකයේ ආයුෂ තිබිලා තියෙනවා. එතකොට දෙවියන්ට වඩා මිනිස්සුන්ට ආයුෂයි. කොයි කාලේ දෙක උදාහරණයක් සඳහන් කළොත් කාම භෝගීන් අතර අගතනුතුර ධර්මීන් වගේ ජීවත් වෙච්ච සක්විති රජ කෙනෙක් මේ ලෝකේ පහළ වෙලා ඉඳලා තියෙනවා මහා මන්දාතු කියලා. මම හිතන්නේ මේ නම අපේ අය දේශනාවලින් අහලා තියෙනවා මහා මන්දාතු සක්විති රජු. මනුස්ස ලෝකේ රජකම් කර ඉඳලා රජුරන්ට හිතෙනවා දිව්‍ය ලෝකේ යන්න ඕනේ කියලා. චාතුම් මහා රාජිකයට යනවා. චක්‍ර රතනේ නැගලා යනවා. එතකොට කොච්චර පිං තියෙන්න ඕනද මනුස්ස කයින් කෙලින්ම දෙව්ලොව යන්න. සඳහන් කරනවා සතරවරන් දෙවියෝ කොයි තරම් බලවත් වුණත් මන්දාතු රජුරන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළේ නැහැ කියලා. නමුත් මන්දාතු රජුරෝ චාතුම් මහා රාජිකයට ගිහිල්ලා අහපුවාම මීටත් වඩා සැප තියෙන දිව්‍ය ලෝක තියෙනවද? සතරවරන් රජවරු සඳහන් කළේ අපේ සැපයට වඩා කොච්චර ඉහළද තව්තිසාවේ සැපය. රජුරු තව්තිසාවට ගියා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ දැක්ක රජුරෝ එනවා. කිසිම කලබලයක් නැහැ. රජුරුවන්ගේ පින බොහොම ඉහළයි. දිව්‍ය ලෝකෙන් භාගයක් රජුරුවන්ට පවරනවා. රජුරු ඒ කොටස පාලනය කරනවා. එතකොට මනුස්ස ලෝකෙන් රජ වෙලා දිව්‍ය ලෝකෙත් පාලනය කරනවා ගිහිල්ලා. දෙවියන් සමග සමා සහවාසය දැන්. පින්නතුනි සඳහන් කරනවා මහා මන්දාතු රජුරු දිව්‍ය ලෝකේ රජකම් කරපු කාලේ සක්‍ර දේවේන්ද්‍රවරු 36 දෙනෙක් චුත වුණා කියලා. තව්තිසාවේ ආයුෂ කොච්චරද? අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක්. එතකොට අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් ආයුෂ භුක්ති විඳින සක්දෙවි රජවරු 36 දෙනෙක් චුත වෙනකන් මන්දාතු රජුරු තාමත් දිව්‍ය ලෝකේ. එහෙනම් මනුස්ස ලෝකේ තියෙන ආයුෂය දිව්‍ය ලෝකෙට වඩා වැඩියෙන් තිබුණා කියන කාලේ තමයි මේ කාරණාව සඳහන් කරන්නේ. ඊළඟට පින්නතුනි සාමාන්‍ය පුද්ගලයෙකුට ආහාර අනුභව කරන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් දවස් 7යි. එතකොට අපි සඳහන් කළා විශේෂයෙන් එහෙම ජීවත් වෙන්න වෙන්නේ දවස් 7ක් ඉන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුට කියලා. ඊට වඩා අසාමාන්‍ය පුණ්‍ය ශක්තියෙන් තියෙන විශේෂිත පුද්ගලයෝ ඉන්නවා දවස් 7ට වඩා ජීවත් වෙන්න පුළුවන් අය. නමුත් සාමාන්‍ය පුද්ගලයෙකුට දවස් 7යි කියලා කියන්නේ. මේකට උදාහරණ කීපයක්ම සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන් සඳහන් කරනවා මේ දුසී මාරයා කලාබු රජු.
මේ අයගේ මරණය පිළිබඳව. එහෙම සඳහන් කරන්නේ ෂණයෙහිම මරණයට පත්වෙනවා. යම් කාරණාවක් නිසා ෂණයකම මරණයට පත්වෙනවා. දවස් 7ක්වත් ආහාර නැතුවත් ඉන්නේ නැහැ, ෂණයකම මරණයට පත්වෙනවා. දුසී මාරයා ෂණයකින් මරණයට පත් වුණා කියලා කියන්නේ. පින්නතුනි සංසාරේ හරි භයානකයි. මේ මහා කල්පයේ පටන් ගන්නකොට ඉස්සරලාම පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ කකුසඳ භාග්‍යතුන් වහන්සේ. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් හිටියා, විදුර සහ සංජීව කියලා. විදුර කියලා කියන්නේ ප්‍රඥාවන්තයින් අතර අගතනතුර දරාපු මහරහතන් වහන්සේ. ඒ කියන්නේ අපේ සරියුත් මහරහතන් වහන්සේගේ තැන ගත්ත උත්තමයන් වහන්සේ. එක දවසක් බුදුරජාණන් වහන්සේත් එක්ක පිණ්ඩපාතේ වඩිනවා. ගමනක් වඩිනවා. දුසී මාරයා මේ වෙලාවේ ඒ ගමේ පුංචි දරුවෙකුට ආවේශ වෙලා ගල් කැටයක් දහලා හිසට පහර දුන්නා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේගේ හිස බිඳුණා. ලේ වැක්කිරෙනවා. බුදුරජාණන් වහන්සේ ගමනක් වඩිනකොට වටපිට බලන්නේ බොහොම අඩුයි. ඉදිරියේ විතරයි බුදුරජාණන් වහන්සේලා බලන්නේ. ඥානේ නැමැති ඇහෙන් තමයි හාත්පස පේන්නේ. ඉදිරියේ බලාගෙන වඩිනවා. නමුත් පිටිපස්සේ වඩින අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට මාරයා කරපු දේ භාග්‍යතුන් වහන්සේ ඥාන ශක්තියෙන් දකිනවා. දැකලා නතර වෙලා ආපහු හැරෙනවා. මොකද අපි තමයි යම් දෙයක් බලන්න වෙච්චාම පිටිපස්සට බෙල්ල හරවලා බලන්නේ. සඳහන් කරනවා ලෞතුරා බුදුරු එහෙම කවදාවත් බලන්නේ නැහැ කියලා. එහෙනම් කොහොමද භාග්‍යතුන් වහන්සේ බලන්නේ? නතර වෙලා සම්පූර්ණ මුළු ශරීරයම ඒ පැත්තට හරවනවා, ඇතෙක් හැරෙනවා වගේ. නාගාවලෝපනය කියලා සඳහන් කරන්නේ. එහෙම බලලා රහතන් වහන්සේගේ හිස බිඳිලා ලේ ගලනවා. උන්වහන්සේ අත තියාගෙන ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ මාරයට කතා කළා. කතා කරලා කියනවා මාරය උඹ උඹේ සීමාව ඉක්මවා ගියා කියලා. පිළිතුරු මේ භාග්‍යතුන් වහන්සේගේ තියෙන විශිෂ්ටත්වය සහ තේජාන්විත බව නැවත වතාවක් පැහැදිලි කරන තැන. උඹ උඹේ සීමාව ඉක්මවා ගියා. මාරයට ඒ කියන්නේ සීමාවක් තියෙනවද? මාරයාගේ සීමාවත් බුදුරජාණන් වහන්සේට තීරණය කරන්න පුළුවන්. මොකද මේ මාරයට මිනිස්සුන්ට කරදර කරන්න එක එක ක්‍රමවලින් පුළුවන්. හැබැයි භාග්‍යතුන් වහන්සේ ඒ දේවල් වලට එච්චර බැලුවේ නැහැ. නමුත් මේ සංසාරයෙන් එතර යන්න ගුණ පුරන මහ උත්තමයන් වහන්සේලාට මේ වාගේ ගුණ පුරලා ලෝක සත්වයාට අනුකම්පාවෙන් වැඩ ඉන්න මහ උතුමන් වහන්සේලාට මාරයා කරදර කරනවා නම් භාග්‍යතුන් වහන්සේ බලනවා. අර එක තැනක සඳහන් කළා සාමාන්‍ය අය කියන මාරයා කරදර කරනකොට භාග්‍යතුන් වහන්සේ වැඩි බලන්නේ නැහැ කියලා. අනුකම්පාව නැති හින්දාද? වැඩක් නැති හින්දා. අපේ භාග්‍යතුන් වහන්සේ එක තැනක ධර්ම දේශනා කරන වෙලාවට විශාල පිරිසක් රැස් වෙලා හිටියා. ඒ පිරිසට භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවෙන් සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුව හරියටම ක්‍රියාත්මක වුණොත් පිළිපැද්දොත් දවස් 7න් රහත් වෙනවා කියලා. ඒ වුණාට කවුරුවත් අහන්නේ නැහැ ස්වාමීනි එහෙනම් මම වීරිය වඩන්න දවස් 7න් රහත් වෙන්න කියලා කියන්නේ නැහැ කවුරුවත්. ඉතින් භාග්‍යතුන් වහන්සේ බැලුවා ඇයි මෙච්චර කරුණු පැහැදිලි කරලත් කවුරුවත් අහන්නේ නැත්තේ එහෙම කාරණාවක් මගෙන් කියලා. සියලු දෙනාටම මාරයා ආවේශ වෙලා ඉන්නේ. සංසාරයෙන් ඈතර යන්න වීරිය වඩන්න කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරලා බැලුවා මාරයා ඉවත් කරවලා මේ අයට ධර්ම දේශනා කළොත් මේ අය වීරිය වඩනවද කියලා. එහෙමත් නැහැ. මාරයා ඉවත් කරවලා දේශනා කළා කියලා කවුරුත් උත්සාහයක යෙදෙන්නේ නැහැ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මාරයා ඉවත් කරවන්නෙත් නැහැ. මාරයා ඉවත් වෙලා යනවා භාග්‍යතුන් වහන්සේ කරුණු කාරණා දේශනා කරාම ආවේශ වෙලා මේ හිත යටපත් කරලා ඉන්නේ.
ඉතින් ඒ හින්දා විශේෂ අනුකම්පාවක් දක්වන්නේ නැහැ. මොකද මාරයා අයින් කෙරෙව්වත් මේ අය සංසාරයෙන් එතර යන්නේ නැහැ දැම්ම. වීරිය වඩන්නේ නැහැ දැම්ම. එහෙනම් ඉතින් ඒ අය කොහොමද සසරට අතහැරලා දාලා ඉන්නවා. නමුත් එහෙම නෙමෙයි. මේ ජීවිතෙන් සංසාරයෙන් එතර යන්න වීරිය වඩන උත්තමයන් වහන්සේලාට කරදර කරන්න ආවොත් භාග්‍යතුන් වහන්සේ සමහර වෙලාවට ඒ තැන් වලින් මාරයා අයින් කරනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ අපරිමිත අනුකම්පාව ලබන්න පුළුවන් මට්ටමට අපි දියුණු වෙනවද කියන කාරණාවට තමයි අපිත් යන්න ඕනේ. ඒතර භාග්‍යතුන් වහන්සේ කාටද විශේෂයෙන් මේ අනුකම්පා කරලා තියෙන්නේ? සංසාරයෙන් ඈතර යන්න වීරිය වඩන අයට, ගුණ පුරන සිල් රකින්න අයට භාග්‍යතුන් වහන්සේගේ කරුණාව සාමාන්‍ය අයට වඩා වැඩි වැඩියෙන් ලැබෙනවා කියන කාරණාවයි පින්නතුනි මෙතන පේන්නේ. නමුත් දුසී මාරයා සීමාව ඉක්මවා ගියා. මේ කාරණාව නිසාම දුසී මාරයා එහෙම්මම අවීචිට අරන් යනවා. එතකොට ඒ මොහොතේම මරණයටපත් වුණානේ. රහතන් වහන්සේට ගලෙන් පහර දුන්නා. කලේ මහා අපරාධය. එහෙම්මම අවීචිට ඇදගෙන යනවා. කවුද දැන් මේ මාරයා කියලා කියන්නේ? 6 වෙනි දිව්‍ය ලෝකේ රජුරු. පරණිම්මිත වසවර්ති රජුරු. මාර දිව්‍ය පුත්‍රයා. පාරමිතා පුරලා ඉපදිලා ඉන්නේ. ඒ තරම් පින් තියෙන කෙනෙක්. නමුත් රහතන් වහන්සේට කරදර කරපු නිසා එහෙම්මම නිරේට. එහෙමනම් ඒ මොහොතේම මරණයටපත් වුණා. දවස් 7ක් ආහාර නැතුව ජීවත් වෙලා කෙනෙක් මැරෙනවා නම් ඒ සාමාන්‍ය පුද්ගලයෙක්. සමහර අය ෂණයකින් මරණයටපත් වෙන්න පුළුවන්. මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් පැහැදිලි කරලා තියෙනවා. ඒ ෂණෙහිම ඒ ස්ථානයේම චුත කරවන්න සමර්ථ වූ කර්මයෙන් කැපිලා ගිය సంతානයන් සහිත හෝ පෙර කර්ම වශයෙන් හෝ ගෙලසිඳ ගැනීම වශයෙන් හෝ හදිසියේ රූප හෝ චිත්ත පරම්පරාවන්ගේ හදිසියේ මරණයක් වෙත්නම් ඒක අකාල මරණයක් කියලා කියන්නේ. එතකොට දැන් දුසී මාරයටත් සිද්ධ වුණේ අකාල මරණයක්. ජීවත් වෙන්න තව කල් තියෙනවා. නමුත් කරගත් අපරාධය නිසා හදිසියේ මරණයටපත් වුණා. අකාල මරණය. මේ කාරණාවටම පින්නතින් තව සඳහන් කරන්න පුළුවන් කලාබු රජුරු. අපි පින්නතුන් ශාන්තිවාදී ජාතකයේ කියවලා අහලා තියෙනවා. ශාන්තිවාදී තාපසතුමා රජුරුවන්ගේ උයනේ හොඳට මල් පිපිලා තියෙන සාල වෘක්ෂයක් යට විවේකීව වැඩ හිටියා. සඳහන් කරනවා තනියම හැසිරෙන ඇතෙක් වගේ කියලා. බොහොම නිදහසේ. කිසිම බැඳීමක් නැහැ. විවේකීව වැඩ ඉන්නවා. කලාබු රජුරුවත් උයනට ආවා. උයනට ඇවිල්ලා උයන් සිරි නරඹලා ටික වෙලාවකින් රජුරුව තමන් එක්ක ආපු අන්තఃපුර ස්ත්‍රීන් එක්ක එක ස්ත්‍රියකගේ උකුලේ හිස තියාගෙන රජුරුව නිදාගත්තා. අනික් අය නටනවා, ගයනවා, වයනවා. රජුරන්ට නිින්ද ගිහිල්ලානේ. අර කාන්තාව නටන එකේ තේරුමක් නැහැ. වෙහෙසටපත් වෙනවා විතරයි. ඒ නිසා ඒ කාන්තාව උයන් සිරි නරඹන්න ඇවිදින්න ගියා. ඒ අය ඇවිදගෙන ගියා. ගිහිල්ලා මේ තාපසතුමා දැක්කා. දැකලා අපි බණ කතාවක් අහගමු කියලා තාපසතුමා ළඟ වාඩි වුණා. නමුත් දැන් රජුරුව ඔළුව තියාගෙන නිදාගෙන ඉන්න කාන්තාවට යන්න හැටියක් නැහැ. ඒ හින්දා ඇයට ඊර්ෂ්‍යාවක් ඇති වුණා. ඊර්ෂ්‍යාව නිසා ඇතිවෙච්ච කෝපයත් එක්ක තමන්ගේ ශරීරය හොලවලා රජුරුව හැරෙව්වා. රජුරුව හැරුණාම අර නටන ගායන වයන අය කවුරුවත් නැහැ. ආන් ඒ හින්දා රජුරුව විශේෂයෙන් සඳහන් කරනවා අවදි වෙන්නෙම කේන්තියෙන් කියලා. කොමේ කට්ටිය. කලාබු රජුරුව එච්චර හොඳ කෙනෙක් නෙමෙයි. කහංගතා වසලියෝ. මේ වසලියෝ කොහෙද ගියේ කියලා තමයි නැගිටින්නේ.
ඒ වෙලාවෙ ඉතින් අර කාන්තාව සඳහන් කරනවා ස්වාමීනි අර එහා පැත්තේ ඉන්නවා තාපසවරේ ඒ තාපසතුමා ළඟ බණ අහනවා කියලා. හොඳටම කේන්ති කියලා කඩුවත් අරන් නැගිටින්නේ ඒ කූට ජටිලය මං මරනවා කියලා. රජ්ජුරුව බොහොම කේන්තිකාරයෙක් බව දන්න නිසා කඩුවත් අරගෙන ඒ පැත්තට එනකොට රජ්ජුරුවන්ට ඉතාම සමීප කාන්තාව මෙතන හිටියා. ඒගොල්ලෝ ඇවිල්ලා රජ්ජුරුවන්ගේ අතින් කඩුව ගත්තා. රජ්ජුරුවන්ට කඩුව නෑ ඇති. නමුත් තාපසතුමා ළඟට ගිහිල්ලා කතා කරලා ඇහුවා කවුද කියලා. ඒ වෙලාවේ සඳහන් කළා මහරජතුමනි මම ශාන්තිවාදී කියලා. ඇයි ඒ ශාන්තිවාදී කියන්නේ? එතකොට සඳහන් කළා මහරජතුමනි කවුරු හරි බැන්නොත් මම බනින්නේ නැහැ. කවුරු හරි ගැහුවොත් මම ගහන්නේ නැහැ. කවුරු හරි මට කරදර කළොත් මම ඒ අයට කරදර කරන්න යන්නේ නැහැ. මගේ ජීවිතේ නැති කරන කෙනාටත් මං කරුණාවමයි දක්වන්නේ. මෛත්‍රියමයි දක්වන්නේ. ඒ නිසා මට ශාන්තිවාදී කියනවා කියලා. එහෙනම් ඔබේ ශාන්තිය බලාගමුකෝ කියලා රජුරු ඊට පස්සේ කරන්න ඕනේ මොනවද කියලා තීරණය කරනවා. පින්වතුනි අද ධර්ම දේශනාවට අපිට වෙන් වෙලා තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා මරණ සතිය පිළිබඳව සාකච්ඡා කරන ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. ආයුක්කය මරණය, කම්මක්කය මරණය, උභයක්කය මරණය, උපච්ඡේදක මරණය ආදි වශයෙන් මරණ ගණනාවක් සඳහන් කරලා තියෙනවා. ඒ පිළිබඳව තමයි අපි මේ සාකච්ඡා කරමින් යන්නේ. මේ ක්ෂණික මරණය කියන කාරණාව එතකොට ආයුෂ ඉතුරු වෙලා තියෙනකොට මැරෙනවා. ඒ මරණය ගැන තමයි මේ සාකච්ඡා කර ඉන්නේ. දුසී මාරයට ජීවත් වෙන්න ආයුෂ තිබුණා. නමුත් තමන් කරපු අපරාධය නිසා හදිසියෙම චුත වෙන්න සිද්ධ වුණා. ඒකට තව එක කාරණාවක් තමයි ශාන්තිවාදී තාපසතුමාට කරදර කරපු කලාබු රජුරවන්ට වෙන කාරණාව පැහැදිලි කරන්න මේ ආරම්භ කරන්නට යෙදුනේ. එහෙනම් ඒකේ ඉතුරු කාරණා ටික ඊළඟ දේශනාවෙන් සාකච්ඡා කරන්න ඉතුරු කරලා අපි ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු.